समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स लाभाभिक्कवे रण्यो पसेनदिस्स कोसलस्स सुलन्धलाभाभिक्कवे रण्यो पसेनदिस्स कोसलस्स यं राजा पसेनदि कोसलो लभति आनन्दं दंसनाय लभति पैरुपासनायाति श्रद्धावंत पिन्वतुनि හැමදෙනාම තථාගත ශ්‍රී සද්ධර්මය බොහෝම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොතයි. අද මේ දේශනාව ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ අංක 76න් 9B පළමු පටුමග මොළමුරේ මාවත කෑගල්ල යන ලිපිනේ පදිංචි පින්වත් වෛද්‍ය ප්‍රදීප් නානායක්කාර මහත්මාණන් සහ වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් ඒ පින්වන්ත දෙපළ මේ මුළු ලෝකයටම දිය හැකි උතුම්ම දානයයි අද මේ බෙදා දෙන්නේ. ඒ දානේ ලාභය සියලු දුක් කෙලවර කිරීමයි, සියලු දුකෙන් මිදීමයි. එනිසා මේ ධර්ම දානය කරන සෑම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය උපකාර වේවා. ඒ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටමත් සුවසේම ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව ගෞරවයෙන් ශ්‍රවණය කරමු.
පින්නතුනේ අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකාය ග්‍රන්ථ 3කින් යුක්තයි. සූත්‍ර 152කින් යුක්ත මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 50 ගානේ පින්නතුනේ කොටස් 3කට බෙදලා තියෙනවා. 50ට පාලියෙන් කියනවා පණ්ණාසකේ කියලා. ඒ නිසා මුල්ම සූත්‍ර 50ට මූල පණ්ණාසකේ කියනවා. මැද සූත්‍ර 50ට මජ්ක්‍ධිම පණ්ණාසකේ කියනවා. අවසන් සූත්‍ර 50 කිව්වට 52ක් තිබෙනවා. එයට උපරි පණ්ණාසකේ කියලා කියනවා. එතකොට මේ පණ්ණාසකයන් වලටම තමයි පළවෙනි පොත, දෙවෙනි පොත, තුන්වෙනි පොත කියලා කියන්නේත්. මේ සූත්‍ර දේශනාව අයිති වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයට, ඒ කියන්නේ දෙවෙනි පොතට. මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ රාජ වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ බාහිතික කියන සූත්‍රය. බාහිතික සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ නම බාහිතික. ඇයි බාහිතික කියලා කියන්නේ? මේ දේශනාව අවසානයේ ඔබට වැටහි පින්වත්නි, දේශනාවක් අවසානයේ සතුටු සිතකින් පිදූ පූජාවක් තමයි බාහිතික කියලා කියන්නේ. බාහිතික කියන්නේ ඇත්තම කිව්වොත් ධර්ම පරිස්කාරයකට, දහම් පඬුරක් වශයෙන් කළ ධර්ම පරිස්කාරයක් තමයි මේ බාහිතික කියන්නේ. ඒ නිසා මේ දේශනාවටත් මේ දේශනාව අවසානයේ පිදූ ධර්ම පරිස්කාරයේ නමින් මේ දේශනාව නම් කරලා තියෙනවා. පින්නතුනි, එක කාලෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ වැඩිම කාලයක් ගත වුණේ පින්නතුනේ සවැත් නුවර ජේතවනාරාමේ කියන මේ රමණීය වූ මනෝරම්‍ය විහාරයේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකතුමා වෙච්ච, මේ ශාසනයට ප්‍රිය කෙනෙක් හා සමවෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා විසින් තමයි පින්නතුනේ ජේතවනාරාම විහාරයේ කෙරෙව්වේ 54 කෝටියක් ධන පරිත්‍යාගයේ වියදම කරලා. අනාථපිණ්ඩික සිටුතුමාගේ මුල් නම සුදත්ත. සුදත්ත සිටුවරයා අනාථයන්ට හරියට ආහාර දුන්න නිසා, අනාථයන්ට පිඩු දෙන නිසා අනාථපිණ්ඩික කියන නාමයෙන් ප්‍රකට වුණා කියන එක අපි කවුරුත් දන්නවා. අනාථපිණ්ඩික සිටුතුමා මරණයට පත් වෙලා සෝවාන් වෙලයි හිටියේ. අනාථපිණ්ඩික සිටුතුමා පින්නතුනේ මරණයට පත් වෙලා ඉපදුනේ දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා කියලා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා කියලා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා අනාථපිණ්ඩික සිටුතුමාව ඉන්න කාලේ කළ පින දෙව්ලොවදී හරියට සිහි කරලා සතුටු වෙච්ච කෙනෙක්. අපි කවුරුත් අහලා තියෙනවනේ ගාථාවක් ධම්මපදයේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුගතින් ගතෝ කියලා. ඉද නන්දති පින් කරන කෙනා ඉද නන්දති මෙලොවින් සතුටු වෙනවා. මෙලව සතුටු වෙනවා. පෙච්ච නන්දති පින් කරන කෙනා පෙච්ච පරලොවදිද සතුටු වෙනවා. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පින් කරපු කෙනා මෙලවිනුත් පරලොවිනුත් දෙලොවින්ම සතුටු වෙනවා. අන්තිමේදී කියනවා ලස්සන දෙයක්.
භීයෝනන්දති සුග්ගතින් ගතෝ වඩාත් සතුටු වෙන්නේ පින් කළ කෙනා සුගතියට ගිහිල්ලයි කිව්වා. මේකේ ලොකු අර්ථයක් තියෙනවා. ඉදනන්දති පින් කරන කෙනා මෙලව සතුටු වෙනවා කියනවා. පින් කරන කෙනා මෙලවින් සතුටු වෙන්නේ කුමකින්ද? පින් කරන කෙනා මෙලවින් සතුටු වෙන්නේ ඒ කරන පුණ්‍ය කර්මයෙන් පින්නතුනේ. පුණ්‍ය කර්මයෙන්. එතකොට කර්මයයි ඵලයයි දෙකක්නේ. කර්මයයි ඵලයයි දෙකක්. කර්මය කියන්නේ උදාහරණයකට ගත්තොත් යමෙක් දානයක් දෙනවා නම් ඒ දෙන දීමනාව තමයි පින්නතුනේ කර්මය. දෙන දීමනාව තමයි කර්මය දෙන එක. විපාකයේ ඵලය තමයි පින්නතුනේ ඒ දුන්න දෙයින් ආනිසංස හැටියට උපදින දේ. එතකොට ඉදනන්දති කිව්වම පින් කරන කෙනා මෙලවින් සතුටු වෙන්නේ මොකෙන්ද? එවන් පින්කම් කිරීමෙන් සතුටු වෙනවා. එවන් පින්කම් කරන එකකින් සතුටු වෙනවා. පෙච්චනන්දති පරලොවදිත් සතුටු වෙනවා පින් කරපු කෙනා. ඒ මොනවයින්ද? මෙලවදි සතුටු වුණා ඒ පින්කම් කරන එකකින්. පරලොවදි සතුටු වෙන්නේ ඒ කළ පුණ්‍ය කර්මවල විපාකයෙන්. ඊළඟට කියනවා කත පුඤ්ඤෝ බයත්ත නන්දති කර්මේනුත් විපාකේනුත් වශයෙන් මෙලොවිනුත් පරලොවිනුත් පින් කරන කෙනාට සතුටු වෙන්න පුළුවන්. අන්තිමට කියනවා භීයෝ නන්දති සුග්ගතින් ගතෝ වඩාත්ම සතුටු වෙන්නේ බොහෝසෙයින් සතුටු වෙනවලු කොහෙදද? සුගතියට ගිහිල්ලා. ඒ කොහොමද? දැන් මෙලවදී අපි පුණ්‍ය කර්මයන්ගෙන් සතුටු වෙන්නේ මේ පුණ්‍ය කර්මයන්ගේ අනාගත ඵල විපාක මෙහෙමයි කියලා ඇදහිීමෙන්. විඳීමෙන් නෙමෙයි ඇදහිීමෙන්. නමුත් පින්නතුනේ සුගතියට ගිය සත්වයෝ දෙව්ලොවක උපන්න දිව්‍ය පුත්‍රයෙකුට තමන් ඒ දිව්‍ය සැපත පිනෙන් උපද්දවගෙන විඳිනවා වගේම ඒ සැපත උපද්දවගත්තේ මමම මේ කුසලය මේ පින කරලා කියලා ඒ සැපය විඳින්න තමන්ම කර කර්මයක් තමන්ගේ දිව්‍යානුභාවයෙන් දිව්‍යමය 이르දියෙන් දකිනෝ. දෙවි කෙනෙකුට එහෙම ආනුභාවයක් දෙවි කෙනෙකුට එහෙම 이르දියක් තියෙනවනේ. එතකොට දැන් අද අපි සමහර අපි විඳින සැප විපාක තියෙනවා අපේ මේ ජීවිතේ මනුස්ස ලෝකේ. හැබැයි අපි බණ පොත ඔස්සේ තේරුම් ගත්තට තමන්ගේ නුවණින් දකින්නේ නැහැනේ පින්නතුනේ මම මේ සැපත විඳින්නේ පෙර ජීවිතයක මෙන්න මෙහෙම පිනක් මං කළා කියලා අපිට දකින්න බෑනේ. එහෙම 이르දියක් අපිට නැහැනේ. එහෙම අනුභවයක් අපිට නැහැනේ. ඒ නිසා අපි සමහර විටකදී මේ අපි පිනෙන් උපද්දවගත්තු දේවල් නේද කියලා හිතා ගන්නවත් බැරුව ඔහේ ඒව විඳලා දානවා. හැබැයි දෙව්ලොව උපන්න දිව්‍ය පුත්‍රයාට තමන් විඳින සැපය විඳින ගමන් පින්නතුනේ ඒ සැපය වෙන දෙයකින් ඉපදුනා නෙවෙයි තමන්ම සසර කළ පිනකින් මං උපද්දවගත්තු දෙයක් කියලා තමන්ම කළ පුණ්‍ය කර්මයක් මෙනෙහි කරමින් ඒකින් අද විඳින සැපයත් විඳමින් පින්නතුනේ සතුටු වෙනවා. ඒකයි කිව්වේ කත පුඤ්ඤෝ උභයත්ත නන්දති බීයෝ නන්දති සුග්ගතින් ගතෝ කියලා. පින්වත්නි අන්න ඒ වගේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා පින්නතුනේ දෙව්ලොව ඉඳලා හරි සතුටු වුණා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්මරාජේන පීති සංජනනී මම කියලා. මේ ජේතවනාරාමය තථාගත බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ පිරිවරාගෙන වැඩ ඉන්නකොට මට හරි සතුටක් දැනෙනවා කියලා ඒ දිව්‍ය පුත්‍රයා හරියට සතුටු වුණා. තමන් මනුස්ස ලෝකෙදි විහාරේ හැදුවා බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයේට එහෙම හදලා ඒකේ වැඩ ඉන්නවා දකින්නකොට අප්‍රමාණ සතුටු වුණා. ඒකෙන්ම දිව්‍ය සැපත ලබාගෙන ඒ දිව්‍ය සැපත විඳින ගමන් තමන් හදපු විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා මට කොච්චරනම් කුසලයක් උපද්දවලා දුන්නද කියලා අප්‍රමාණව සතුටු වුණා. ඉතින්
බුදුහාමුදුරුවෝ මේ කාලේ වැඩ හිටියේ මේ සැවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඒ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ සැවැත් නුවර පින්වතුනේ පිණ්ඩපාතයට වැඩියා. උදෑසන පිණ්ඩපාතයට වැඩලා දවල් කාලේ පිණ්ඩපාතෙන් වැළකීලා පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ මිගාරමාතු ප්‍රාසාදය එහෙමත් නැත්නම් මේකට කියනවා පූර්වාරාමයේ කියලා පූර්වාරාමයට වැඩියා. පූර්වාරාමයේ හැදුවේ මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව වෙච්ච විශාඛා මහ උපාසිකාව. එතකොට බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ ඒ විහාරය හැදුවේ මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකතුමා. දැන් සවැත් නුවර ජේතවනාරාමේ ඉඳන් සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩලා ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වළඳලා පින්නතුනේ පූර්වාරාමයට වැඩියා. ඒ පූර්වාරාමයේ හැදුවේ මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව විශාඛා මහ උපාසිකාව. කෝටි 27ක් ඒ වෙනුවෙන් වියදම් කළා. තමන්ගේ මහා මේල පළඳනාව මිල කරලා. ඒ මිල කළ මහා මේල පළඳනාව ගන්න කෙනෙක් තරම් ධනවතෙක් නැති වෙනකොට ඒ මහා මේල පළඳනාව තමන්ගේ මුදලින් මිලදී අරගෙන ඒ මුදලින් විහාරය හැදුවේ. එතකොට දැන් ආනන්ද හාමුදුරුවෝ මිගාරමාතු ප්‍රාසාදයට ඒ කියන්නේ පූර්වාරාමයට වඩිනවා. එදා පින්වතුනේ පසේ නදි කොසල් මහරජුරෝ ඊටාම ප්‍රතාපවන්ත මහා තේජවන්ත රජ කෙනෙක් තමයි පසේ නදි කොසල් මහරජුරෝ. ඒ පසේ නදි කොසල් මහරජුරෝ මුල් කරගෙන දෙසූ දේශනා රාශියක් පින්වතුනේ පෙළ දහමේ කියන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. කොසල් රජුරෝ මුල් කරගෙන දෙසූ දේශනා එකතුවක්ම සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියලා වෙනමම පින්වතුනේ සංග්‍රහ වෙලා තියෙනවා. දැන් පසේ නදි කොසල් මහරජුරෝ එදා ඒක පුණ්ඩරික කියලා පින්වතුනේ ඇතෙක් හිටියා. මේ ඒක පුණ්ඩරික කියන ඇතා පිට නැගලා පින්වතුනේ එක්තරා දෙයකට බැහැරට වඩිනවා පසේ නදි කොසල් මහරජුරෝ. මෙහෙම කොසල් මහරජුරෝ ඇතා පිට යනකොට ආනන්ද හාමුදුරුවෝ සවැත් නුවර ඉඳලා පූර්වාරාමයට වඩිනවා. දුර තියාම ඇතා උඩ ඉන්න කොසල් රජුරවන්ට පෙනුණා ඈතින් ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. දැක්කට පස්සේ පින්නතුනේ එතන හිටියා තමන්ගේ ඇමතියෙක්. මේ ඇමතියට කතා කරලා කිව්වා මේ අර වඩින්නේ ආනන්ද හාමුදුරුවෝ නේද? ඔව් මහරජුරවන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ තමයි වඩින්නේ කිව්වා. එහෙමද? එහෙනම් දැම්මම වහාම යන්න කිව්වා ආනන්ද හාමුදුරුවෝ ළඟට ඉක්මනට. ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට මං වෙනුවෙන් වදින්න කිව්වා. ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ පසේ නදි කොසල් මහරජුරෝ ඔබ වහන්සේගේ දෙපා වඳිනවා කියලා වඳින්න කිව්වා. වැඳලා ඉල්ලීමකුත් කරන්න කිව්වා ඔබ වහන්සේට මොකුත් විශේෂ වැඩක් හැන්දෑවරුවේ නැත්තම් හදිසියේ ගිහිල්ලා කරන්න වැඩක් නැත්තම් ටිකක් කොසල් රජුරෝ එනකන් පොඩ්ඩක් වැඩ ඉන්න පුළුවන්ද කියලාත් අහන්න කිව්වා. දැන් කොසල් මහරජුරෝ ආනන්ද හාමුදුරුවෝ ගැන හරි සතුටින් ඉඳපු කෙනෙක් පෙර ඉඳලම එහෙමයි. දවසක් ආනන්ද හාමුදුරුවෝ පින්නතුනේ අග්‍ර උපස්ථායක පදවියට පත්වෙච්ච අලුතම කොසල් මහරජුරෝ බුදුහාමුදුරුවෝ දකින්න විහාරයට ආවා. කොසල් මහරජුරෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න විහාරයට ආවට ඉස්සර වෙලාම බුදුහාමුදුරුවන්ට පෙර හමු වෙන්නේ ආනන්ද හාමුදුරුවෝනේ. ආනන්ද හාමුදුරුවෝ තමයි නිසි වෙලාවට ඒ අයව තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට යොමු කරවන්නේ. දැන් කොසල් මහරජුරෝ ආනන්ද හාමුදුරුවෝ දැකලා ආනන්ද හාමුදුරුවෝ එක ටිකක් කතා කළා. කතා බහ කරලා අතරතුර
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩියා මෙතෙන්ට. ඒ වෙලාවේ අවසර අරගෙන ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා එතනින් පිට වුණා. පිට වෙලා ටික දුරක් වඩිනකොට කුසල් මහරජුරෝ බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවන්ව පෙන්නුවා. පෙන්නලා ඇහුවා බුදුහාමුදුරුවනේ අර හාමුදුරුවෝ කවුද? මං දැකලා නැහැනේ මං දන්නේ නැහැනේ. ඒ හාමුදුරුවෝ කවුද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාළනේ මහරජ ඒ මගේ උපස්ථායක වෙච්ච ආනන්ද කිව්වා. ඒ මගේ අග්‍ර උපස්ථායක වෙච්ච මගේ ආනන්දයන් තමයි ඒ කිව්වා. ආනන්ද කිව්වා. දරන්න බැරි සතුටින් ඒ වෙලාවේ කුසල් රජුරු මොකද්ද කිව්වේ? බුදුහාමුදුරුවනේ ඒ නම් ආනන්දයක්ම තමයි කිව්වා. ඒ නම් ආනන්දයක්ම තමයි කිව්වා. ඒ තරම් කුසල් රජුරු හරි නිවුණ පින්නතුනේ ආනන්ද හාමුදුරන්ගේ ඒ කතා කරපු වචන ටිකෙන්ම. ඉතින් ඒ නිසා ලොකු ප්‍රසාදයක් ලොකු සතුටක් කුසල් රජුරුවන්ගේ හිතේ ආනන්ද හාමුදුරුව ගැන තිබුණා. ආනන්ද හාමුදුරුවන්ට දැන් පුද්ගලයෙක් පිටත් කරලා එව්වා කුසල් රජුරෝ ගිහිල්ලා මහරජුරුවන් වහන්සේ වඳින විදිහට වඳින්න. දැන් මේ මිනිස්සයා ආනන්ද හාමුදුරුව ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කරලා කිව්වා ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ පසේනදි කුසල් මහරජුරෝ ඔබ වහන්සේගේ දෙපා වඳිනවා කියලා වැඳා. වඳලා කිව්වා ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ කුසල් මහරජුරෝ ඔබ වහන්සේට දැනුම් දුන්නා ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කළා ඔබ වහන්සේට දහවල හදිසියේ කළ යුතු රාජකාරියක් වැඩක් නැත්තම් හදිසියේ කළ යුතු වැඩක් නැත්තම් ආනන්ද හාමුදුරුවනේ කුසල් මහරජුරෝ එනකන් පොඩ්ඩක් වැඩ ඉන්න කියලා කුසල් රජුරෝ ඉල්ලුවා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? පින්නතුනේ ඒ අසලම තිබුණ පාර අයිනේ ගහක් ඒ ගහ මුල පින්නතුනේ වැඩ හිටියා. බලන්න කොච්චර නිදහස් ජීවිතද මේ. අද අපි අනේ වැඩ තියෙනවා කියලා අපිට උවමනාම වටිනාම දේවල් වෙනුවෙන්වත් සමහර විටකදී අපිට වෙලාවක් නැහැ. සමහර විටකදී දෙමව්පියෝ වෙනුවෙන් අද දරුවන්ට වෙලාවක් නැහැ. සමහර විටකදී දරුවෝ වෙනුවෙන් දෙමව්පියන්ට වෙලාවක් නැහැ. එක් වෙන්න පුදුම උවමනාවක් එක් වුණාට පස්සේ ස්වාමියා වෙනුවෙන් බිරිඳට වෙලාවක් නැහැ. එක් වෙනකන් පුදුම උවමනාවක් එක් වුණාට පස්සේ බිරිඳ වෙනුවෙන් ස්වාමියාට වෙලාවක් නැහැ. පින්වතුනේ එහෙම ජීවිතවල සැනසෙල්ල නැති ඔහේ පින්වත්නි නානාවිධ වූ කාම වස්තුන්ට විකිනෙන ආත්ම භාවයන් සහිත ලෝකෙක මේ ආනන්ද හාමුදුරුවෝ කොච්චර නිදහස්ද බලන්නකො. මේ පාර හරියට තේරුම් ගත්තු මේ ජීවිත කොච්චර නිදහස්ද. අනේ මට වැඩ තියෙනවා මම මේ හදිස්සියේ පූර්වාරාමයට යන ගමන් ඒ මොකක්වත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ පාරයිනේ ගහක් මුල වැඩ හිටියා. එතකොට ඒ හිතේ පින්නතුනේ දාලා යන තැන ගැන අදහසකුත් නැහැ. දැන් යන තැන ගැන අදහසකුත් නැහැ. යනවා කියන සංඥාව විතරක් තියෙනවා. පින්වත්නි දැන් කුසල් මහරජුරෝ පින්නතුනේ ඇතා පිටින් යන්න පුළුවන් දුර ඇතා පිටින් ගිහිල්ලා ඉතුරු ටික බහැලා ආනන්ද හාමුදුරුව ළඟට ගියා. ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්ද හාමුදුරුවනේ අචිරවතී ගඟ මේ ළඟමයි කිව්වා. මේ ළඟමයි. ඔබ වහන්සේට විශේෂ මොකුත් කලබලයක් නැත්තම් ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ එක්ක දහම් කරුණු ටිකක් කතා කරන්න තිබ්බොත් මට හරි සතුටුයි. පුළුවන් ද ඔබ වහන්සේට අචිරවතී ගඟ අයිනට වඩින්න කියලා ඇහුවා. බලන්නකෝ
මේ බණ කතාවක් කතා කරන්න, දහම් කරුණු ටිකක් කතා කරන්න රටේ මහරජුරුවෝ හාමුදුරුවන්ට ආරාධනා කරනවා අපි ගඟ අයිනට යන්. ගඟ අයිනේ ඉඳන් ඔබ වහන්සේ එක්ක දෙහැමි කතාවක් කරන්න මට ආසයි. මං ඒකට සතුටුයි. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ නැගිටලා උන්වහන්සේගේ පාත්‍ර සිවුරු අරන් පින්නතුනේ එහෙමම අචිරවතී ගංගාවේ ඉවුරට වැඩියා. ගංගා ඉවුරේ ගහක් තිබුණා. ඒ ගහ මුල ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියා. බලන්නකො පින්වත්නි මේ නිදහස. පුදුම නිදහසක් නේ. අරන් යන්න මහ දෙයක්ුත් නැහැ. ගිහිල්ලා ඉන්න තැන මහ දෙයක්ුත් නැහැ. ඒ ගහ මුලින් නැගිට්ටා. මොහොතක් නවතින්න පුළුවන් දැහුවා. ළඟම තියෙන ගහ මුල වැඩ ඉඳගත්තා. ඒ ගහ මුලින් ගඟ අයිනට වඩින්න පුළුවන් දැහුවා. ඒ ගහ මුලින් නැගිට්ටා. ගඟ අයිනේ තියෙන වෙන ගහක් මුල වැඩ හිටියා. පින්වත්නි කොච්චර නිදහස් නිරවුල් ජීවිතයක්ද. අපි එක තැනක බැඳුනම පින්නතුනේ මොන ලෝකෙ ගියත් බැඳිච්ච තැන බැඳීමත් එක්කනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ ධම්මපදේ වදාලේ මොකද්ද? නතං දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං බබ්බජංච සාරත්ත රත්තා මණික් කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා අපේඛා. යම් මිනිස්සෙක්ව කඹවලින් දන්වැල් වලින් එහෙමත් නැත්නම් දැවයෙන් කරපු බන්ධනයකින් බැන්දොත් නතං දල්හං බන්ධන මාහු දීරා. ධීරා කියන්නේ නුවණැත්තෝ. ඒක දල්හං බන්ධනං ඒක මහා ලොකු දැඩි බැඳීමක් හැටියට ඒක කියන්නේ නැල්ලු. ඒ කියන්නේ දැවයෙන් කඹයෙන් යකඩින් යමෙක්ව බැන්දොත් නුවණැති ලෝකයා නුවණින් නම් කරුණු කතා කරන්නේ ඒක මහලොකු බැම්මක් කියලා කියන්නේ නැල්ලු. එහෙනම් මහලොකු බැම්ම නුවණැත්තෝ දකින විදිහට ඒක නෙමෙයි. මොකද්ද? ලොක්කුම බන්ධනය තමයි පින්නතුනේ සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා අපේකා. දැවයෙන් කරලා නැහැ, යකඩෙන් කරලා නැහැ, කඹ වලින් බැඳලා නැහැ. හැබැයි රන් රිදී මුතුමැණික් අඹදරුවෝ ගේ දොර දේපොළ ගැන තියෙන අපේ මනසේ බන්ධනය බුද්ධාන්තර ගණන් පින්නතුනේ අත්හැරින් නැතුව ගැට ගහගෙන වෙලාගෙන ඉන්නේ. ඒ බන්ධනයම නෙමෙයිද බරපතල බැඳීම? ඒ බන්ධනයම නෙමෙයිද පින්නතුනේ කඹයෙන් බැඳපු බැඳිල්ලට වඩා තාම දරුණු බරපතල බැම්ම? දැවයෙන් කඹයෙන් කරන බන්ධනය අපිට උවමනයි කඩාගෙන පනින්න. හැබැයි මේ ලෝකයේ දරුවන්ට රන් රිදී මුතුමැණික් ආදියට මිනිස්සුන්ගේ හිතේ තියෙන බන්ධනය කඩා ගන්නවා තියා කඩා ගැනීම ගැන අදහසක්වත් පින්නතුනේ සමහර විටකදී ලෝකයාට නැහැ. ඒත් අර ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිතේ කොච්චර නිදහස්ද කියලා හිතන්නකෝ බලන්න පින්නත්නි. සමහර විටකදී මේ දේශනාව අහන ගිහි කෙනෙකුට එපමණකටම මේ ජීවිතේ පරිවර්තනය කරන්න බැරි වෙයි. එපමණකටම බැරිකම කියලා කියන්නේ මුළුමනින්ම බෑ කියන එකම නොවන බග හොඳට තේරුම් ගන්න පින්වත්නි. දැන් ආනන්ද හාමුදුරුවෝ පින්නතුනේ අචිරවතී ගංගාවේ ඌරේ ගහක් මුල වැඩ ඉන්නවා. පසේ නදි කොසල් මහරජුරුව ආපහු ඇතා පිටින් එන්න පුරුවන් දුර ඇතා පිට ඇවිල්ලා ඉතුරු ටික පා ගමනින්ම වැඩියා. ඇතා උඩ එළන රජුරුවෝ ඉඳගන්න ඇත් පළසත් අතින් අරන් ආනන්ද හාමුදුරුව ළඟට ගිහිල්ලා වන්දනා කරලා කොසල් මහරජුරුව ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්ද හාමුදුරුවනේ මේ ඇත්පලස තියෙනවා ඔබ වහන්සේ මේ ඇත්පලසේ වැඩ ඉන්නසේක්වා කියලා ඇත්පලස පිළිගන්නවා. එතකොට ආනන්ද හාමුදුරුව වදාලා නෑ මහරජ ඔය ඇත්පලසේ නුඹ ඉන්න මට මේ තියෙන ආසනේ ඇති. මොකක්ද ආසනේ? එක්ක පින්වතුනේ ගහක කොටයක් උඩ තමන්ගේ දෙපට සිවුර 4ට නමලා එලලා හදාගත්තු ආසනේ.
නැත්තං ඒ ගහ මුලම යම් සම භූමි කොටසක මහා ඉඩක් නෙමෙයි සම භූමි කොටසක අර දෙපට සිවුර හතරට එලලා හතරට නමලා එලපු ආසනය. එහෙමත් නැත්තං ඒ ළඟ තිබිච්ච ගල් ආසනයක්, එහෙමත් නැත්තං ගල් පතුරක්, ගලක් ඒ උඩ තමන් වහන්සේගේ දෙපට සිවුර හතරට විතර නමලා එලලා හදපු ආසනයක්. කොච්චර නිදහස්ද? පින්වත්නි, ආනන්ද හාමුදුරුවෝ එහෙම වැඩ හිටියා. කොසල් රජුරවන්ට ඇත් පලසෙම ඉන්න කිව්වා. දැන් කොසල් මහ රජුරුව ඇත් පලසේ හිටියා. ඇත් පලසේ ඉඳගෙන කොසල් මහ රජුරුව හරි ලස්සන ප්‍රශ්නයක් ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගෙන්. හොඳට අහගන්න. මොකද්ද? කින්නකෝ භන්තේ ආනන්ද සෝ භගවා තථාරූපං කාය සමාචාරං සමාචරෙය්‍ය ව්‍යාස කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි. ආනන්ද හාමුදුරුවනේ ස්වාමීනි, ආනන්දයන් වහන්සේ ශ්‍රමණයන් විසින් බමුණන් විසින් නින්දා කරන ලද, ගරහන ලද, පිළිකුල් කරන ලද කායික කර්ම ඒ භාග්‍යවතුන් වහන්සේ කරනවද කියලා ඇහුවා. ආන ප්‍රශ්නේ මොකද්ද? ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ ශ්‍රමණයන් විසින් බමුණන් විසින් පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන කායික කර්ම බුදුහාමුදුරුවෝ කරනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කරනවද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ උත්තරයක් දුන්නා. නකෝ මහරජසෝ භගවා තථාරූපං කාය සමාචාරං සමාචරෙය්‍ය යවාස්ස කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහීති. දැන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවේ මොකද්ද? ශ්‍රමණ බමුණන් විසින් නින්දා කරන ලද කායික කර්ම ඒ බුදුරජාණන් වහන්සේ කරනවද? ආනන්ද හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. නුවණැති වූ ශ්‍රමණ බමුණන් විසින් නින්දා කරන ලද්දා වූ කර්ම බුදුහාමුදුරුවෝ කරන්නේ කියලා. ආපහු අහන්න. දැන් ආනන්ද හාමුදුරුවෝ අහන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන්නා වූ කායික කර්ම බුදුරජාණන් වහන්සේ කරනවද? ආනන්ද හාමුදුරුවෝ දෙන උත්තරය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන ලද්දා වූ කායික කර්ම බුදුරජාණන් වහන්සේ කරන්නේ නැහැ කිව්වා. හොඳයි. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආපහු කොසල් රජුරෝ. එතකොට ආනන්ද හාමුදුරුවනේ ශ්‍රමණයන් විසින් බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන ලද්දා වූ වාච සමාචාර, ඒ කියන්නේ වාචසික කර්ම, වචන බුදුහාමුදුරුවෝ කතා කරනවද ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ උත්තර දුන්නා නුවණැති වූ ශ්‍රමණ බමුණන් විසින් පිළිකුල් කරන්නා වූ වචන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කිව්වා. කොසල් රජුරෝ අහනවා ආනන්ද හාමුදුරුවනේ ශ්‍රමණ බමුණන් විසින්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන ලද්දා වූ සිතුවිලි බුදුරජාණන් වහන්සේ හිතනවද? නුවණැති වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින්, නුවණැති වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන මනෝ සමාචාර බුදුහාමුදුරුවෝ කරන්නේ කිව්වා. මේක හොඳට අහන් ඉඳපු කොසල් රජුරෝ කිව්වා අච්චරියං භන්තේ අභූතං භන්තේ යං හි මයං භන්තේ නාසක්කිම්හා පඤ්ඤේන පරිපූර්ෙතුං තම් භන්තේ ආයස්මතා ආනන්දේන පඤ්ඤහස්ස ව්‍යාකරණේන පරිපූර්ිතං. ආනන්ද හාමුදුරුවනේ අච්චරියං ආශ්චර්යයි කිව්වා. අද්භූතයි කිව්වා. මොකද්ද? ස්වාමීනි
මං ප්‍රශ්න කරනකොට මගේ ප්‍රශ්නෙන් පුරවන්න බැරි වෙච්ච එක ඔබ වහන්සේ උත්තර දෙනකොට උත්තරෙන් පිරෙව්වයි කිව්වා. මොකද්ද? දැන් කොසල් රජුරෝ ඇහුවේ මොකද්ද? ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන කාය කර්ම බුදුහාමුදුරුවෝ කරනවද? ආනන්දහාර උත්තර දුන්නේ ලෝකේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන දේවල් බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ. නුවණැති කියන එක කොසල් රජුරෝ ප්‍රශ්නේ හද්දී ඇහුවේ නැහැ. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින්. නමුත් ආනන්දහාමුදුරුවෝ උත්තර දෙද්දී ඒක එකතු කළා නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන දේවල් කරන්නේ. ඇයි මේ ලෝකේ නුවණ නැති මිනිස්සු පින්නතුනේ හැමදේටම පිළිකුල් කරන්න පුළුවන්. හැමදේම වර්ණනා කරන්න පුළුවන්. එයාට නුවණ නැහැනේ. සමහර නුවණැත්තෙක් හොඳයි කියන දේ නුවණ නැති කෙනෙක් නරකයි කියලා නිඳා කරන්න පුළුවන්. ඒකයි ආනන්දහාමුදුරුවන්ට කොසල් රජුරෝ කිව්වේ ස්වාමීනි අසිරිමත් ඔබ වහන්සේ නම් අද්භූතයි ආශ්චර්යයි. ප්‍රශ්නේ අහනකොට මට පුරවන්න බැරි වෙච්ච එක උත්තරේ දෙනකොට ඔබ වහන්සේ පිරෙව්වයි කිව්වා. ඇත්ත තමයි ආනන්දහාමුදුරුවනේ නුවණ නැති මේ ලෝකේ නුවණින් කල්පනා කරන්නේ නැති නුවණින් උත්තර දෙන්නේ නැති මිනිස්සු කියන කතාවලින් අපි තීරණ ගන්නෙ නැහැ කිව්වා. එහෙම තීරණ ගන්නෑ. නුවණැත්තා කියන නුවණින් විමසන කෙනෙක් කියන දෙයින් තමයි කිව්වා ආනන්දහාමුදුරනේ අපි තීරණය කරන්නේ. ආනන්දහාමුදුරන්ගෙන් අහනවා කොසල් රජුරෝ ලස්සන දෙයක් ඊළඟට. කතමෝ පන බන්තේ ආනන්ද කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝ හේති. ආනන්දහාමුදුරුවනේ නුවණැති ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් විසින් ප්‍රතික්ෂේප කරන්නා වූ බැහැර කරන්නා වූ පිළිකුල් කරන්නා වූ ඒ කාය කර්ම කියන්නේ මොනවද කියලා ඇහුවා. මොන කාය කර්මද ඒ බැහැර කරන්න කියලා ඇහුවා. නුවණැත්තෝ විසින්. ආනන්දහාමුදුරුවෝ උත්තරයක් දුන්නා යෝකෝ මහරජ කාය සමාචාරෝ අකුසලෝ. යම් කාය සමාචාරයක් තියෙනවා නම් අකුසල් කියලා. අකුසල් බවට පත්වෙන කාය සමාචාර. ඒවා තමයි පිළිකුල් කරන්න ප්‍රතික්ෂේප කරන්න කිව්වා. මොනවද කායෙන් කෙරෙන අකුසල සමාචාර? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය අකුසල කර්ම. හැබැයි ප්‍රාණඝාතය කියලා කිව්වම සත්ව හිංසා ආදියත් ඒහා බැඳිලා යන දේවල්. එක්කො ඍජුවම ඒ අකුසලය නැත්තං ඒ අකුසල් ගොඩට වැටෙන දේවල්. අකුසල පක්ඛියා. අකුසල් පසට ගැනෙන දේවල්. අකුසල් පැත්තට වැටෙන දේවල්. එතකොට කොසල් රජුරුව ඇහුවා ස්වාමීනි නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් කරන්නා වූ ඒ කාය කර්ම කියන්නේ මොනවද කියලා ඇහුවා. මොන කාය කර්මද එහෙම පිළිකුල් කරන්නේ? යෝකෝ මහරජ කාය සමාචාරෝ අකුසලෝ. යම් කාය සමාචාරයක් මහරජ අකුසල් නම් අන්න ඒ අකුසල් වූ කාය කර්මය තමයි බැහැර කරන්න පිළිකුල් කරන්න කිව්වා. අකුසල් වූ කාය සමාචාරය. ඊට පස්සේ ඇහුව කොසල් රජුරුව ප්‍රශ්නයක්. කතමෝ පන බන්තේ කාය සමාචාරෝ අකුසලෝ. එතකොට ආනන්දහාමුදුරුවනේ ඒ අකුසල කාය සමාචාරය කියන්නේ මොකක්ද කියලා ඇහුවා. මුලින්ම ඇහුවා මොන වගේ කාය කර්මද ප්‍රතික්ෂේප කරන්නේ. ඊටත් කලින් ඇහුවේ මොකද්ද? මේ ලෝකේ නුවණැති වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පිළිකුල් කරන කාය කර්ම කරනවද? නැහැ කිව්වා. එහෙම කරන්නේ නැහැ. එතකොට ඒ පිළිකුල් කරන කාය කර්ම කියන්නේ මොනවද කියලා ඇහුවා. ඒවට තමයි අකුසල් කියන්නේ කිව්වා ආනන්දහාමුදුරුවෝ. හොඳයි. අකුසල කාය කර්ම කියලා කියනවා නම් ආනන්දහාමුදුරුවනේ ඒ අකුසල කාය කර්ම කියන්නේ මොනවද කියලා ඇහුවා. අකුසල කාය කර්ම කියන්නේ මොනවද කියලා ඇහුවා. යෝකෝ මහරජ කාය සමාචාරෝ සාවජ්ජෝ. මහරජ යම් කයින් කරන කර්මයක්
යම් කයෙන් කරන කර්මයක් ඒ කර්මය සාවජ්ජෝ වැරදි සහිතයි නම් සාවද්‍යයි නම් වරද සහිතයි නම් අන්න ඒ වරද සහිත වූ කර්මය තමයි කිව්වා මොකද්ද අකුසලය කියලා කියන්නේ. අකුසලය කියලා කියන්නේ වරද සහිත කයෙන් කරන කර්මය. එතකොට මේ කයෙන් කරන කර්මවලට මනස සම්බන්ධ නැද්ද? සිත සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. සිත සම්බන්ධ නැත්තම් ඒක කර්ම විපාකයක් උපද්දවන්නේ නැහනේ. ඇයි? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි කර්මය හැටියට අඳුන්වන්නේ මම චේතනාවයි කිව්වා. එතකොට සචේතනික නැත්තම් අචේතනිකයි නම් ඒක ක්‍රියාමාත්‍රයක් විතරයි. ඒක කර්ම විපාකයක් උපද්දවන්නේ නැහැ. දැන් අහනවා එතකොට යං කාය සමාචාරයක් අකුසල් කියලා කියනවා නම් ඒ අකුසල් කියන්නේ මොනවද කියලා ඇහුවා. යෝකෝ මහරජ කාය සමාචාරෝ සාවජ්ජෝ යම් කාය සමාචාරයක් කයෙන් කරන යම් කිසි කර්මයක් ඒක අකුසල වරද සහිතයි නම් ඒ වරද සහිත කර්මය කිව්වා. අමතක කරන්න එපා මේ වරද සහිත අකුසලයේ කළාම ඒ කර්මයට විපාක සකස් වෙනවා. ඒ කලන කර්මයට විපාක සකස් වෙනවා. ඒ කර්මයන්ගේ විපාක විඳින්න වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මහණෙනි දැන දැන කළා වූ දැන දැන රැස් කළා වූ කර්මයන්ගේ විපාක මම විඳ මිස කෙලවර කිරීමක් නොකියමි. දැන දැන කළා නම් නොදැන නෙමෙයි. දැන දැන කළා වූ දැන දැන රැස් කළා වූ කර්මයන්ගේ විපාක විඳ මිස කෙලවර කිරීමක් මම නොකියමි. එයද දිත්තේවා ධම්මේ අපරේවා පරියායේ එක්කො කළ කර්මය කළ මේ භවයේදීම හෝ අපරේවා පරියායේ සංසාරය ඉවර කරන මොහොත දක්වා කොතනකදී හරි විපාක පිණිස ඉස්මතු වෙනවායි කිව්වා. එතකොට ඒක වරද සහිතයි නම් ඒ කර්මයේ විපාක සකස් වෙනකොට ඒ කර්මය වරද සහිතයි නම් ඒකේ විපාකය දුකක්. ඒ විපාක විඳිනකොට ඒ විපාක විඳිමින් මිනිස්සු මොකද කරන්නේ? අනේ මගේ මේ කර්මයක් ගෙවෙන්නේ මේ මගේ අකුසල කර්ම විපාකයක් මේ ගෙවෙන්නේ කියලා මිනිස්සුන්ට මිනිස්සු එහෙම අර ධම්මං අනුවිචින්තයන් කියන පරිද්දෙන් ධර්මයට අනුව හිතනවා කියන තැනකට මිනිස්සු පුහුණුවක් ලැබලා නැහනේ. ඒ නිසා බොහෝ විටකදී පින්නතුනේ කර්ම කරලා සංසාරේ ඒවායේ දුක් විපාක විඳිනකොට ඒ දුක නැති කරගන්න කියලා ආපහු වාරයක් මිනිස්සු බොහෝ විට කරන්නේ ආපහු දුක් වලට හේතු හදමින් කර්ම සකස් කරන එක. ඇතැම් විට දුකෙන් නිදහස් වෙන්න කියලා ලෝකයා හේතු හදනවා ආපහු දුකකට. ඒක තමයි ලෝකයාගේ අවිද්‍යාවේ වැහිච්ච තරම. දේශනාවේ කියනවානේ කේනස්සු නියුතෝ ලෝකෝ මේ ලෝකයේ වැහිලා තියෙන්නේ මොකින්ද කියලා හපුවාම තථාගත බුදුහාමුදුරුවෝ දුන්න උත්තරය අවිජ්ජා නියුතෝ ලෝකෝ මේ ලෝකය අවිද්‍යාවෙන් වැහිලා කියලා. අවිද්‍යාවෙන් වැහිච්ච සත්වයා අවිද්‍යාවෙන් වැහෙන්න මොකද වෙන්නේ? තණ්හාවෙන් බැඳෙනවා, පැටලෙනවා, වෙලෙනවා. තණ්හාවෙන් බැඳෙන්න අවිද්‍යාව දැඩි වෙනවා. එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරතං. මේ ලෝකේ බොහෝ කාලයක් මහණෙනි මමත් නුබලත් සංසාරේ ඇවිද්දා මොකක් හින්දාද? අවිද්‍යාවෙන් වැහුණා, තණ්හාවෙන් බැඳුණා. අවිද්‍යාවෙන් වැහිච්ච එකත් තණ්හාවෙන් බැඳිච්ච එකත් නිසා
මේ දීර්ඝ සසරේ බොහෝ කාලයක් මහණෙනි මමත් නුඹලත් සංසාරේ දිව්ව කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. මේ සංසාරේ බොහෝ කාලයක් සැරිසරුවා කියනවා. එතකොට වරද සහිතයි නම් ඒක තමයි අකුසලේ. කොසල් රජුරු අහනවා කතමෝ පන බන්තේ කාය සමාචාරෝ සාවජ්ජෝ ආනන්ද හාමුදුරුවනේ යම් කාය කර්මයක් වරද සහිතයි නම් වරද සහිත කාය කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවා. වරද සහිත කාය කර්මයක් කියන්නේ මොකක්ද? යෝකෝ මහරජ කාය සමාචාරෝ සභ්‍යාපජ්ජෝ මහරජ වරද සහිත කාය සමාචාරයක් කියලා කියන්නේ මොකක්ද? යම් කායික ක්‍රියාවක් දුක පිණිස පවතිනවා නම් අන්න ඒක තමයි කිව්වා. දුක පිණිස පවතිනවා නම් රජ්ජුරු අහනවා කතමෝ පන බන්තේ කාය සමාචාරෝ සභ්‍යාපජ්ජෝ දුක පිණිස පවතිනවා නම් යම් කායික ක්‍රියාවක් ඒ මොකක්ද කියලා ඇහුවා. දුක පිණිස පවතිනවා කියන්නේ යෝකෝ මහරජ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ මහරජ යම් කාය සමාචාරයක් තියෙනවා නම් දුක් විපාක උපද්දවන ඒක තමයි කිව්වා දුක් වූ කාය කර්මය. වරද සහිත කාය කර්මය දුක් සහිතයි නම් ඒ දුක් සහිත කාය කර්මය තමයි කිව්වා වැරදි. මොකද්ද දුක් සහිත කාය කර්මය? බුදුහාර කියනවා දුක්ඛ විපාකයයි කියනවා. දුක්ඛ විපාකේ උපද්දවන කර්මය තමයි මෙතන අකුසලයි කියන්නේ. අන්තිමේදී අහනවා කතමෝ පන බන්තේ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ දුක් විපාක ඇති කරන්නා වූ කාය සමාචාරයක් කියන්නේ මොකද්ද? කාය සමාචාරයක් කියන්නේ කයෙන් කරන ක්‍රියාව. දුක් විපාකයක් ඇති කරන කයෙන් කරන ක්‍රියාවක් කියන්නේ මොකක්ද ඇහුවා. මොන කාය කර්මයක්ද මොන කයෙන් කරන ක්‍රියාවක්ද දුක් විපාකයක් ඇති කරන්නේ කියලා අහන්නේ. ආනන්ද හාමුදුරුවෝ කියනවා යෝකෝ මහරජ කාය සමාචාරෝ අත්තව්‍යා බාධායපි සංවත්තපි යම් කිසි කයෙන් කරන ක්‍රියාවක් මහරජ තමන්ට අයහපත පිණිස පවතිනවා නම් පරව්‍යා බාධායපි සංවත්තති අනුන්ට අයහපත පිණිස පවතිනවා නම් උභයව්‍යා බාධායපි සංවත්තන්ති තමන්ටත් අනුන්ටත් කියන දෙගොල්ලන්ටම අයහපත පිණිස යම් කයෙන් කරන ක්‍රියාවක් පවතිනවා නම් තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති අන්න ඒ කයෙන් කරන ක්‍රියාවෙන් මොන ක්‍රියාවෙන්ද? තමන්ට අයහපත පිණිස පවතින අනුන්ට අයහපත පිණිස පවතින තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දුක් විපාක පිණිස පවතින යම් කර්මයක් කළා නම් ඒ ක්‍රියාවෙන් අකුසල ධම්මා අභිවඩ්ඩන්ති අකුසල ධර්මයෝ වැඩෙයි කිව්වා. කුසල ධම්මා පරිහායන්ති කුසල ධර්මයෝ පිරිහෙනමයි කිව්වා. ඔන්න පින්වත්නි, එතකොට යම් කිසි තමන්ට හොඳ නැත්තම් අනුන්ට හොඳ නැත්තම් දෙපිරිසටම හොඳ නැත්තම් මතක තියාගන්න ඒක අකුසලයක්. ඒක අකුසලයක්. අනේ මේක අපි ඉතින් ලෝකෙට කරදරයක් නෑනේ කියලා කිව්වට ඒක තමන්ටත් නරකයි නම් ඒකත් අකුසලයක්. ඒකත් අකුසලයක්. එතකොට ඒ අකුසලයේ ස්වභාවය තමයි පින්වත්නි තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති කුසල් පිරිහිලා යනවා අකුසල ධර්මයෝ පින්වත්නි දියුණු වෙනවා. මේ විදිහටම පින්වතුනේ වචී සමාචාර මේ විදිහටම මනෝ සමාචාරත් ආනන්ද හාමුදුරුවෝ කුසල රජුරවන්ට දේශනා කරනවා. කුසල රජුරෝ අහනවා එතකොට කාය සමාචාරයක් හොඳයි කියන්නේ කුසලයක් කියන්නේ වචී සමාචාරයක් කුසලයක් කියන්නේ මනෝ සමාචාරයක් කුසලයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා යම් කිසි කයෙන් කරන දෙයක් වචනෙන් කියන දෙයක් හිතෙන් හිතන දෙයක්
වරද සහිත නැත්තම් ඒක කිව්වා කුසලයක් කියලා. වරදක් නැත්තම්. එතකොට යම් කරන දෙයක් කියන දෙයක් හිතන දෙයක් වරදක් නැත්තම් ඒ වරදක් නැහැ කියන්නේ ඒකේ දුකක් නැහැ කියන එක කිව්වා. දුකක් නැහැ කියන්නේ දුක් විපාකයක් නැහැ කියන එකයි. ඒකේ දුක් විපාකයක් නැහැ. දුක් විපාකයක් නැහැ කියන්නේ මොකද්ද කියලා ඇහුවා. මොකක්ද දුක් විපාකයක් නැති කර්මය? යම් කර්මයක් කයෙන් කරනවා වේවා, වචනෙන් කියනවා වේවා, මනසින් මෙනෙහි කරනවා වේවා, යම් කර්මයකින් තමන්ටත් අයහපතක් නැත්තම්, අනුන්ටත් අයහපතක් නැත්තම්, තමන්ටත් අනුන්ටත් කියන දෙපිරිසටම අයහපතක් නැත්තම්, අන්න ඒ කර්මය කුසලයක් කිව්වා. ඒකින් අකුසලය පිරිහෙනවා, කුසලයේ වැඩෙනවා කිව්වා. මේ දේශනාව කොහොමහගෙන ඉඳලා කොසල් මහ රජුව හරි සතුටු වුණා. හරි සතුටු වුණා. හරි සතුටු වෙලා කොසල් රජුව ආනන්ද හාමුදුරුවන්ට කිව්වා, ආනන්ද හාමුදුරුවනේ හරි ලස්සනයි දේශනාව කිව්වා. හරිම සතුටු මොහොතක් කිව්වාද නම්, ආනන්ද හාමුදුරුවනේ මගේ හිත මොන්න තරන්නම් සතුටු වුණාද කිව්වොත්, මම මොන තරන්නම් සතුටු වුණාද කිව්වොත්, ආනන්ද හාමුදුරුවනේ ඇත්තමයි ඔබ වහන්සේට ඇතෙක් සුදුසුයි නම් පූජා කරන්න මං ඔබ වහන්සේට අද ඇතෙක් පූජා කරනවා කිව්වා. ආනන්ද හාමුදුරුවනේ ඇත්තමයි ඔබ වහන්සේට කැපයි නම් අශ්වයෙක් පරිහරණය කරන්න, ආනන්ද හාමුදුරුවනේ මං අද අශ්වයෙක් පූජා කරනවා කිව්වා. ආනන්ද හාමුදුරුවනේ ගම් වරයක් ඔබ වහන්සේට කැපයි නම් මම අද ඔබ වහන්සේට ගම් වරයක් පූජා කරනවා කිව්වා. නමුත් ආනන්ද හාමුදුරුවනේ අශ්ව රත්නේවත් ඇත් රත්නේවත් ගම් වරේවත් ඔබ වහන්සේට කැප නැහෙනි. ඒක මම දන්නවයි කිව්වා. ඒක මම දන්නවා. ඒ නිසා ආනන්ද හාමුදුරුවනේ මෙන්න මේ වස්ත්‍රය ඔබ වහන්සේ පිළිගන්න කියලා වස්ත්‍රයක් පිළිගන්නවා. අන්න ඒ ධර්ම පූජාවක් වගේ වස්ත්‍රය තමයි බාහිතික කියලා කියන්නේ. හාමුදුරුවනේ මේ බාහිතික කියන වස්ත්‍රය මට අජාසත්ත රජුරෝ තෑගි කරපු එකක් කිව්වා. හරීම අගනා වස්ත්‍රයක්. මේ වස්ත්‍රය දිගින් රියන් 16යි කිව්වා. පළලින් 8යි කිව්වා. දිගින් රියන් 16යි පළලින් 8යි. ආනන්ද හාමුදුරුවනේ මේක මට හිතයිශී වූ අජාසත්ත රජුරෝ තමයි දුන්නේ. මං ඒක මගේ සතුටින් අද ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට පූජා කරනවා කිව්වා. මේ දෙන්නේ වෙන කරන්න දෙයක් නැතුවට නැත්තම් ඇතෙක් පිළිගන්න කැපයි නම් ඇතෙක් පිළිගන්නනවා කිව්වා. ඇතෙක් පූජා කරනවා කිව්වා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව වදාලා මහරජ මගේ තුන් සිවුරු සම්පූර්ණයි කිව්වා. අඩුවක් නැහැ කිව්වා. බලන්නකො අල්පේච්ඡ භාවය. මේ පිරිකරක් බලාගෙන මේ රටේ රජුරවන්ට බණ කිව්වේ රජුන්ගේ උපස්ථානයක් බලාගෙන නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරුව කියන්නේ කොහොමත් ගිහි කල රජෙක්ගේ පුතෙක්. ඒ හින්දා උන්වහන්සේට මේ රාජ සත්කාරය අමුතු එකක් නෙවෙයි පින්නතුනේ. අමුතු එකක් නෙවෙයි. ඒක අමුතු අය ලෝකෙ පින්නතුනේ රජවරුන්ට යටව ක්‍රියාත්මක වෙයි. නමුත් ඒක අමුත්තක් නැති අය පින්වත්නි ඒක තවත් දෙයක් විතරයි. ආනන්ද හාමුදුරුවෝ රජෙක්ගේ පුතෙක්. ඒ නිසා මේ රාජ සත්කාරය අමුතු එකක් නෙවෙයි උන්වහන්සේට. ආනන්ද හාමුදුරුවෝ වදාලා මහරජ මගේ තුන් සිවුරු සම්පූර්ණයි. ඕන නැහැ කිව්වා. ඒ වෙලාවේ ලස්සන උපමාවක් කිව්වා කුසල් රජුරෝ. ස්වාමීනි මේ අචිරවතී ගඟ පේනව නේද කියලා ඇහුවා. අචිරවතී ඉවුරෙන් ඉන්නේ. ස්වාමීනි මේ අචිරවතී නදිය වතුර ගලනවනේ. ඉහළට වැහැපුවාම මේ වතුර තියෙන හින්දා මට ඒ වතුර වැඩක් නැහැ කියලා අචිරවතී ගඟ කියන්නේ නැහනේ. මේ වතුරත් ගලනවා. ඉහළට වැහැපු වතුරත් ආපුවාම මේ අචිරවතී ගංගාව දෙගොඩ තලා ගලනවායි කිව්වා. දෙගොඩ තලා ගලනවායි කිව්වා. අන්න ඒ වගේ තමයි ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට තුන් සිවුරු තියෙනවා තමයි කිව්වා. හැබැයි
මම මේ කරන පූජාව පූජා කරපුවාම මේ පූජාව දෙගොඩ තලා ගලපු දෙන් කිව්වා. දෙගොඩ තලා ගලපු දෙන් කිව්වා. ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය පරිහරණය කරන සිවුරු අඩුපාඩු තියෙන වෙන හාමුදුරුව නමකට පූජා කරන්න කිව්වා. ඔබ වහන්සේ මේ බාහිතික වස්ත්‍රයෙන් ඔබ වහන්සේට සිවුරු සකසගන්නේ කිව්වා. අන්න ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව මේක පිළි අරගෙන කොසල් රජුරෝ පිට වුණාට පස්සේ ආනන්ද හාමුදුරුව ආපහු වැඩියේ තථාගත බුදුහාමුදුරුව ළඟට. බුදුහාමුදුරුව ළඟට ගිහිලා මේ ඔක්කොම විසඳපු ධර්ම කාරණා ටික ආනන්ද හාමුදුරුව කිව්වා බුදුහාමුදුරුවන්ට. කියලා අන්තිමේදී කිව්වා බුදුහාමුදුරුවනේ කොසල් රජුරෝ එපා කියද්දිම මෙන්න මේ වස්ත්‍රය පූජා කළා. ස්වාමීනි මගේ තුන් සිවුරු සම්පූර්ණයි. තථාගතයන් වහන්සේම මේ පූජාව පිළිගන්නාසේක්වා කියලා බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව මේ ලැබිච්ච අගනා සිවුර පින්නතුනේ පූජා කළා. මේ වස්ත්‍රය පූජා කළා. ඔන්න ඔය වෙලාවේ බුදුහාමුදුරුව දේශනා කළා ලාභා භික්කවේ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පසේනදි කොසල් මහරජුරවන්ට මහණෙනි ලාභයක් ලැබීමක් දුල්ලත් සුලද්දලාභා භික්කවේ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පසේනදි කොසල් රජුරවන්ට අගනා ලැබීමක් මොකද්ද? යං රාජා පසේනදි කෝසලෝ ලබති ආනන්දං දස්සනාය. ඒ පසේනදි කොසල් මහරජුරෝ ආනන්දයන් දකින්න ලැබුණද? ලබති පෛරුපාසානං පෛරුපාසනය කරන්න ලැබුණද? අන්න ඒ ලැබීම කොසල් රජුරවන්ට ලැබිච්ච අගනා ලැබීමක් කිව්වා. ආනන්ද හාමුදුරුවන්ව දකින්න ලැබිච්ච එකත් කොසල් රජුරවන්ට ලොකු ලාභයක් කිව්වා. අගනා ලැබීමක් කියලා හරියට ආනන්ද හාමුදුරුවන්ව තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අගය කළා. ඒ නිසා පින්වත්නි අද ඔබට දේශනා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන බාහිතික කියන සූත්‍ර දේශනාව. බාහිතික සූත්‍රය මේ කාය සමාචාරාදිය පින්වත්නි විපාක දුක් විපාක වශයෙන් උපද්දවනවා. ඒ කාය සමාචාර අකුසල් නම් වරද සහිතයි නම් බුදුරජාණන් වහන්සේ ගැන මේ දේශනාවිදි කියනවා මහරජ ඒ බුදුරජාණන් වහන්සේ මුළුමනින්ම අකුසල් බැහැර කළ කෙනෙක්, කුසලයන්ගෙන්ම සම්පූර්ණ වෙච්ච උත්තමයෙක්. එවන් බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ඔබ මම ඒ අකුසලයේ බැහැර නොකර කුසලයම සම්පූර්ණ නොකර වාසය කරනවා නම් ඒක තථාගත ශ්‍රාවකයෙකුට පින්නතුනේ සුදුස්සක් නෙවෙයි. ඒක සුදුස්සක් නෙවෙයි. එනිසා මේ ශාසන ප්‍රතිපදාව හොඳට තේරුම් අරගෙන ගුණ පිළිවෙත් පුරා ගන්න හැම දිනාට උතුම් නිවන් අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ අංක 76න් 9B පළමු පටුමග මොළමුරේ මාවත කෑගල්ල යන ලිපිනේ පදිංචි වෛද්‍ය ප්‍රදීප් නානායක්කාර මහත්මාණන් සහ වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් අරමුණු අතරට එක් වෙන්නේ ජූනි මාස 2 වන දිනට 18 වන ජන්මදිනයේ යෙදෙන නිසිත නිර්මාල් නානායක්කාර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් බවත් දීර්ඝායුෂ සම්පන්නියත් සැලසේවා. ඒ පුතණුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු ਸਰවාකාරයෙන්ම සඵල වී වාසනාවන්ත අනාගත ජීවිත ගමනකට මං පෙත් විවර වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාති හිත මිතුරන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේ නිවන් සුවයෙන් සැනසෙත්වායි පතනවා. දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරූ වෛද්‍ය ප්‍රදීප් නානායක්කාර මහත්මාණන් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය කියන දෙපළටත් පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බවත් දීර්ඝායුෂත් සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසලය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය හැමට අත් වේවා. ඒ හැම දිනා මේ පින් අනුමෝදන්ව සැපතට පැමිණෙත්වා. ජාත්
මිත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා. දේශනාවේ දායකත්වයේ දරූ හැම දෙනාටත් ආශීර්වාද කරන සියලු දෙනාටත් සියලු යහපත් කටයුතු සඵල වේවා, යහපත් පැතුම් සමෘද්ධ වේවා, සුවසේ ධර්මාවබෝධයත් වේවා. ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටද නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ නිබ්බානං